ඊළඟට අද මම මේ පින්වතුන්ට කියලා දෙන්න කැමති භාවනා විස්තරයක්. භාවනා විස්තරය අපි මේ ආනාපාන සති භාවනාව ගැන විස්තරයක් කරොත් හොඳයි කියලා හිතෙනවා. දැන් අපි දන්නවා නමස්කාරය කියලා හොඳට ශරීරේ සකසුරුවම් කරලා පහසුවෙන් වාඩි කරවලා ඉඳවලා ඉතින් අත් දෙක එහෙම හොඳට මේ දකුණු අත වම් අල්ල උඩ එහෙම සම්පත් කරගෙන හොඳට වාඩි වෙලා ශරීරයේ කෙලින් තබාගෙන හිස බෙල්ල කෙලින් තබාගෙන වාඩිලා මේ තමයි ෆිසිකල් ප්‍රිපරේෂන් එක. මේ කායික සැලැස්ම ඒවා මේ ඉරියව්ව සකස් කරගත්තට පස්සේ අපි මේ ඊට පස්සේ ඇස් දෙක පියාගෙන අපි පූර්වක් සුපුරුසී සිද්ධ කරලා නමස්කාරය කියලා තුනුරුවන්ට ජීවිත පරිත්‍යාගය සිද්ධ කරලා ආරක්ෂාව සකස් කරගෙන දැන් අපි මේ භාවනාවකට යොමු වෙනවා. මේ භාවනාවකදී පූර්ව කෘත්‍යයේදී අපි කරන්නේ බුද්ධානුස්සතිය, ඊළඟට මෛත්‍රිය, පිළිකුල් භාවනාව, මරණ සතිය කියන කර්මස්ථාන 8 පූර්ව කෘත්‍යයට ගැලපෙන්න ප්‍රමාණයෙන් අපි සිදු කරනවා. ඊට පස්සේ ආනාපාන සතිය කරනවා. ආනාපාන සතිය වඩනකොට ඒ ආනාපාන සති සූත්‍රයේ තිබෙන විදිය අපි හොඳට මතක් කරගන්න ඕනේ. ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ ඒකේ අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා ඒ භාවනා කරන්නට කැමති යෝගීන් වහන්සේ ආරණ්‍ය සේනාසනයකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශූන්‍යාගාරයකට හෝ ගිහිල්ලා ඥාගාරගතව නිශීදති පල්ලංකං ආභුජිත්වා හොඳට ශරීරේ පළඟක් බැන සුවසේ වාඩි වෙලා ආභුජිත්වා උජුං කායම් පනිදාය ශරීරයේ ඍජුව පිහිටුවාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඒ කියන්නේ ඉස්සරහට සිහිය යොදාගන්න පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛය කියලා කියන්නේ ඉදිරි පැත්තට සිහිය යොදාගන්න සිහිය හරව ගන්න ඉස්සරහ පැත්තට මේ තමයි ඔය ගිහිල්ලා ස්ථානයකට ගිහිල්ලා ශරීරය සකස් කරගෙන සිහිය හරවන වෙලාව දක්වාම කියන කතාව. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය ඉස්සරහට එලවගෙන. ඊළඟට සතෝ අස්ස සති. ඊට පස්සේ සිහියෙන් සතෝ කියලා කියන්නේ සිහියෙන්ම කියන එක තමයි සතෝ. සතෝ අස්ස සති. සිහියෙන්ම ආස්වාස කරනවා. සතෝ පස්ස සති. සිහියෙන් ප්‍රාශ්වාස කරනවා. මේ වැඩේට සිහිය හොඳටම තියෙන්න ඕනේ. මේ ආනාපාන සතිය දැනගන්න. වඩන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්න මම මේ ආනාපාන සතිය දේශනා කරන්නේ හොඳට සිහිය තියෙනා වූ එක්කිනාටයි. සිහිය මුලා වූ එක්කිනාට නොවේ. මම මේ දේශනා කරන්නේ මේ ආනාපාන සතිය කියලා දෙන්නේ මේ ආනාපාන සතිය මම උගන්වන්නේ හොඳට සිහිය තියෙන එක්කිනාටයි කියලා. දැන් මේ විදිහට සතෝ අස්ස සතිය සතෝ පස්ස සතිය සිහියම ආස්වාස කරන සිහිය මේකට හොඳ සිහියක් තියෙන්න ඕන. හොඳ සියුම් සිහියක් තියෙන්න ඕන. මේ සිහිය තියෙනකොට තමයි මේ නාසයේ සිද්ධ වෙන සිදුවීම හොඳට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මේ නාසිකාග්‍රය කියන එකේ මේ අපි හුස්ම ගන්නකොට කොහේ හරි තැනක නාසයේ අපේ නාසයේ හැඩේ හැටියට ෂේප් එකේ හැටියට
ඒ හුස්ම රැල්ල කොහේ හරි තැවරෙනවා. හුස්ම ගන්නකොට. හුස්ම හෙලනකොට ඒ හුස්ම රැල්ල කොහේ හරි තැවරෙනවා. තැවරීගෙන තමයි ඇතුල් වෙන්නේ, තැවරීගෙන තමයි පාස් වෙන්නේ. එළියට යනවා. ඉතින් මේ හුස්ම රැල්ල වැදෙන තැන, හුස්ම රැල්ල හැපෙන තැන හසු කර ගැනීම විශේෂයෙන් කරන්න ඕනේ. එහෙම කරන්නේ එතකොට තමයි ඒ හරියට හිත යොදාගෙන ඉන්නකොට ආනාපාන සතියේ ඒ හරියේ ආධාරයෙන් අපිට දැනෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස කියන එක ඇවිල්ලා මේ සම්මුතියක්. ඒ කියන්නේ ආස්වාස කියලා ප්‍රස්වාස කියලා අපි හුලං රැලි දෙකකට නමක් තියලා තියෙනවා. හුලං රැලි දෙකකට වායෝ රැලි දෙකකට ආස්වාස කියලා ප්‍රස්වාස කියලා නම් තියලා තියෙනවා. නම් තබාගෙන තියෙනවා. ඒක ඇවිල්ලා සම්මුතියක්. ඒක ප්‍රඥාක්තිය. මේ ප්‍රඥාක්තිය ආධාර කරගෙන තමයි අපි දැන් මේ වඩන්නේ ආනාපාන සතිය. මේ ආනාපාන සතිය මේ වඩනකොට අර කියන්නා වූ හැපෙන තැන, වැදෙන තැන, තැවරෙන තැන අල්ලගත්තම ඒ ස්ථානයේ ඒ ආධාරයෙන් හොඳට ආස්වාස රැල්ලයි ප්‍රස්වාස රැල්ලයි අපිට හිතට ගුණ කරගන්න පුළුවන්. මේ ආනාපාන සති භාවනාව ක්‍රම දෙකකට වඩන්න පුළුවන්. එකක් තමයි සමත භාවනා ක්‍රමය, අනිත් එක තමයි විපස්සනා භාවනා ක්‍රමය. සමත භාවනාවට ආනාපාන සතිය වඩන්න පුළුවන්. විදර්ශනා භාවනාවට ආනාපාන සතිය වඩන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපි මේකේ තියෙන වෙනසක් කියලා දෙන්න. මේ පින්වතුන්ට තේරෙවි කොහොමද ඒක සමත වෙන්නේ, කොහොමද ඒක විපස්සනා වෙන්නේ කියලා. ඒ කාරණා දෙක හොඳට පැහැදිලි වුණාම කිසිම හිතේ පැටලෙල්ලක් නැතුව, කිසියම් විදිහක හිතේ ගැටීමක් නැතුව, අවුලක් නැතුව, සැකයක් නැතුව තමන් කරන්න තියෙන දේ කරගෙන යන්න පුළුවන්. මේ හුස්ම රැල්ල දැකීම සඳහා යොදන්නා වූ සිහිය සතිය හොඳටම තියෙනවා. දැන් මේකේ තියෙනවා කරුණු දෙකක්. ඒ තමයි ස්වාභාවික හුස්ම රැල්ල දකින්න. ඕනෑකමින් හුස්ම ගන්න. ස්වාභාවික අපි අර හසු කර ගැනීම සඳහා තමයි ඔය උපක්‍රමයක් හේතු තමයි හුස්ම රැල්ල 7-8ක් අරගෙන ඕලාරිකව හැපෙන තැන, වැදෙන තැන හසු කරගන්නේ, මහන්සි ගන්න. ඊට පස්සේ අපි දකින්නේ, බලන්නේ ආනාපාන සතිය වඩන ස්වාභාවික ඇති වෙන හුස්ම රැල්ල. දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දීර්ඝව හුස්ම ඇති වෙනවා, දීර්ඝව ඇතිවෙනා හුස්ම රැල්ල දකින්න. නුවණින් දැනගන්න, සිහියෙන් දැනගන්න. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝව හැසිරෙන්නා වූ ප්‍රස්වාසයේ දීර්ඝව දකින්න. කොහොමද දැනගන්නේ? මේ හුස්ම රැල්ල ඇතුළට යනකොට අර තැවෙරෙන තැන තැවෙරෙන්න පටන් ගත්තා, තැවෙරෙමින් පවතිනවා, තැවෙරලා ඉවරයි. එළියට යනකොට හුස්ම රැල්ල තැවෙරෙන්න පටන් ගත්තා, තැවෙරෙමින් ටික වේලාවක් පවතිනවා, තැවෙරලා ඉවරයි. මේක දිහා බැලුවම මේ හුස්ම රැල්ල එන්න පටන් ගත්තාම පස්සේ තමයි එතන තැවෙරෙන්න පටන් ගන්නෙ. ඔන්න දැන් හුස්ම රැල්ල ඇතුල් වෙනකොට තැවරෙන්න පටන් ගත්තා. තැවරීමෙන් ටික වේලාවක් පවතිනවා. ඔන්න තැවරලා ඉවරයි. ඒකෙන් අපි තේරුම් ගන්නවා හුස්ම රැල්ල දීර්ඝව ගියා කියලා. දීර්ඝ හුස්ම රැල්ල. ඊට පස්සේ එළියට යනකොටත් හුස්ම රැල්ල අර වායුව යම්කිසි තැනක තැවරෙන්න පටන් ගන්නවා. තැවරෙමින් පවතිනවා. ඔන්න දැන් තැවරලා ඉවරයි. ඒකට ටික වේලාවක්.
ඒක ගොඩාක් වෙලා පැවතිච්ච ඉඳන් ඒකටත් කියනවා ඒකත් අපි ගණන් ගන්නවා දීර්ඝ ප්‍රශ්වාසය කියලා. දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාසය ওই විදිහට තමයි ගොඩක් වෙලා තියෙන හැටියට තමයි තියෙන අනුසාරයෙන් තමයි අපි තේරුම් ගන්න. රස කියලා කියන්නේ කෙටි. එතකොට කෙටියෙන් ඇති වෙන හුස්ම රැල්ල මේ ඉක්මනටම තැවරෙන්න පටන් ගත්තා තැවරෙන්න ඉක්මනට ඉවර වුණා. යනකොට තැවරෙන්න පටන් ගත්තා ඉක්මනට ඉවර වුණා. ඒක නිසා මේ තැවරීමෙන් පවතින කාලය අඩු හින්දා අපි ඒක තේරුම් ගන්නවා දැන් මේ කෙටි හුස්ම රැල්ලක් කියන්නේ. ඔය හුස්ම රැල්ලක තිබෙනා වූ දිගකමයි කෙටි බවයි දෙක තේරුම් ගන්නට අපිට ඔය විදිහට හොඳ සිහියක් හොඳ නුවණක් හොඳ කල්පනාවක් තියෙන්න හොඳ සිහියක් හොඳ නුවණක් හොඳ කල්පනාවක් තියෙන්න ඕනේ. ඔය කියන්නා වූ මේ කාරණා දෙක උතන දැනගන්න. එහෙම නේද? ඉතින් මේ එක එක පැතුම් නැතුව ඒ වගේම හිත දුවවන්නේ නැතුව හිතට වද කරන්නේ නැතුව සාන්තව හිත පවත්වා ගන්න. අනිත් එක ඔය භාවනා කරගෙන යනකොට ඉතින් අපි මේ කාම සිතුවිලි වලින් අයින් වෙලා ද්වේෂ සහගත සිතුවිලි වලින් අයින් වෙලා බොහොම ඉතින් හිත හොඳට එකතෙන් කරගෙන තමයි උතෙන්ට එන්නේ. එහෙම හිත ආවන් පස්සේ ඔය ඔතන තිබෙන එකක් තමයි හිතේ පොඩ්ඩක් හිත සංසුන් වේගෙන යනකොට හිත උදාසීන ගතියක් ඇති වෙනවා. ඒ තමයි තීන මිද්දේ. ඔන්න අපිට වැටෙන තැන. තීන මිද්දේ ආවම ඔය ආස්වාස ප්‍රස්වාස සිදු වෙන කාරණය හොඳට බලා ගන්නට බෑ හිත ඇතුළට ඇකිලෙන. ඒක නිසා තීන මිද්දෙන් වැට ගන්න නැති තත්වයට අපි හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. සමහර වෙලාවට තියෙනවා හිතේ පොඩ්ඩක් උද්දච්චය ඇවිසිච්ච ගතිය තිබෙනවා එතන විපරම් කරන්න යනවා. ඔය ඔතන තියෙන ස්වභාවය තියෙනවනේ ඔය මේක මොකද්ද? ඊළඟට මේක මෙහෙම වුණාන් පස්සේ මොකද්ද? මේක මේ පැත්තේ මොකද්ද? මෙහෙම වුණා නේද කියලා අන්න උද්දච්චය විතර්කේ විපරම් කරනවා. ඒ විපරම් කිරීම කරන්න ගියන් පස්සේ එතකොට ඒ ආනාපාන සතිය නිත අහිමි. ඔය ආස්වාස ප්‍රස්වාස රැලි විශ්ලේෂණය කරන්න හොයා බලන්න විපරම් කරන්න ගියාන් පස්සේ නැති වෙනවා. ඊළඟට ඒක එතන ඉන්නකොට හිතේ හැකිලිම නිසා තීන මිද්දේ නිසා මේකෙන් හිත අහකට පයින්. ඔන්න ඔය විදිහට ඔය විශේෂයෙන්ම රාගයට වඩා කාමච්ඡන්දයට වඩා ව්‍යාපාදයට වඩා එතනදී හිත බැටකන් නිසා පරිසං වෙන්න ඕන වෙන්නේ තීන මිද්දේ සහ උද්දච්චේ හිත පයින්දියා. මේක තියෙනවානේ. මේ ආශ්වාස ප්‍රශ්වාස මේ වායුව මේ විදිහට වඩාගෙන යනකොට ඒක ක්‍රමයක් කියලා. දැන් අපි කිව්වා අර ගණන් කරන ක්‍රමයක් කිව්වනේ. ගණන් කරන 1යි කියලා ගණන් කරන්නේ දිග හුස්ම රැල්ලකට. 2යි කියලා ගණන් කරන්නේ දිග හුස්ම රැල්ලකට. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ ගණන් කරන ක්‍රමය එකකින් 1යි හුස්ම රැල්ල ඇතුළ යනකොට 1යි අර එක හුස්ම රැල්ලක් එකට දිගට කියාගෙන යනකොට ඒ අනුසාරයෙන් හිත ඒක හැදෙනවා. ඊළඟට බාහිරට යනකොට දෙවෙනි හුස්ම රැල්ල 2යි. හුස්ම රැල්ල වැදෙන්න පටන් ගත්තා වැදෙමින් පැවතිලා ඉවර වෙන කාලම අපි අර විදිහට ගණන් කරනවා. හිතේ ඒක හොඳට ඉන්නවා. කොහොම හරි මෙහෙම හුස්ම රැල්ලේ හිත රඳවා ගන්නවා. එහෙම නැත්නම් වචනේ කියනවා මෙහෙම. ආස්වාස කියලා කියනවා. ඒ හුස්ම ඇතුළ වෙනකොට ආස්වාස. හුස්ම රැල්ල ඇවිල්ලා ඉවර වෙන කාලම අර ආස්වාස කියලා මෙනෙහි කරනවා. යනකොට ප්‍රස්වාස කියලා හුස්ම රැල්ල ගිහිල්ලා ඉවර වෙන කාලෙ මෙනෙහි කරනවා. එහෙම කරන්නේ හිතට පොඩ්ඩක්වත් ඉඩ තියන්නේ නැහැ නිකන් ඉන්න. හිතට පොඩ්ඩක්වත් ඉඩ තියන්නේ නැහැ නිකන් ඉන්න. නිකන් ඉඳි බැලුවොත් එහෙම හිත ඉතින් ආහකට පැනලා
විතර්ක ඔස්සේ ගලාගෙන භාවනා අරමුණෙන් අහකට යනවා. දැන් මේ විදිහට කරගෙන යනකොට මේ හුස්ම රැල්ල හොඳට එක විදිහට පැටර්න් එකකට මේක වැඩ කරනවා. හොඳට වැඩ කරනකොට අපි ඇස් දෙක පියාගෙන හිටියත් හුස්ම රැල්ල එනවා යනවා ඕක දිහා හොඳට බලාගෙන ඉන්නකොට අපේ හිතට මේ හුස්ම රැල්ල එන යන පාර වැටෙනවා. හුස්ම රැල්ල එන පාර යන පාර හොඳට වැටෙනවා. ඒක නිකන් මේ එතනම හැදෙනවා නිකන් එහෙට මූව් වෙන මෙහෙට මූව් වෙන හැටි එක්තරා විදියක ක්‍රියාවක් මෙතන සිද්ධ වෙනවා. ආන්න ඒ හුස්ම රැල්ල එන පාරේ යන පාරේ දෙකේ මේ දැන් මේක සම්මුතියක්නේ. ඒකේ හැදෙනවා එක්තරා විදියක මේ හුස්ම රැල්ල අපේ ඇහැට පේනවා වගේ නෙවෙයි. මේ හුස්ම රැල්ල එන යන හරියේ ඒ හුස්ම රැල්ල පාර මේ එක්තරා විදියක මේ පාටක් ගන්නවා. හුස්ම රැල්ල නිකම් එක්තරා පාටකට තමයි යන්නේ. ඒක ලොකු ආලෝකයක් කියලා කියන්නේ. ඒ අපිට හිතට දැනෙන විදිහේ එක්තරා විදියක වර්ණයක් ඒකේ මතුවෙනවා. ඒ හිතට දැනෙන වර්ණය සමහරට අලු පාට, ලා සුදු පාට, දුඹුරු පාට ඔය වගේ යම්කිසි ඡායා මාත්‍ර යම්කිසි වර්ණයක් ඕකේ හැදෙනවා. හිත ආකට යන්නේ නැතුව ඕකෙම තියාගෙන ඉන්න ඕනේ. ඕක විපරම් කරන්න යන්න හොඳ නැහැ. ඇයි මේ මාවේ අනිත් පැත්තේ කලර් එක අඩුයි මේ පැත්තේ කලර් එක වැඩි. ඕව හොයන්න යන්න හොඳ නැහැ. එහෙම යනවා කියලා කියන්නේ විතර්ක කරනවා කියන එකයි. අර වර්ණයත් එක්ක මේ වර්ණයක් තියෙනවා. ඒක අගය කරන්නේ නැතුව ඒ හරියට හිත තියාගෙන දැන් ආස්වාස කරනවා. වර්ණය වැටුණායින් පස්සේ ඒක ලේසි කරන්න. ඒක පාරක් තියෙනවනේ. අපිට දැනෙනවා එහෙම. ඒකට කියනවා ඒ වගේ පාරකට නැත්නම් පාටකට ආස්වාස වීම ඊළඟට පාටක හැටියට ප්‍රස්වාස වීමට ඒකට කියනවා ප්‍රතිභාග නිමිති පහළ වෙනවා කියලා. ආනාපාන සතියේ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා කියලා කියනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත පහළ වුණාම හොඳට හිත එක තැනෙනවා. එහෙම දිගට කරගෙන යනකොට තව ටිකක් ඉස්සරහට යනකොට ඒ වර්ණය අගය කරන්නේ නැතුව ඒක ගැන හිතන්නේ නැතුව ඒ ගැන විතර්ක කරන්නේ නැතුව හොඳට භාවනා කරගෙන යනකොට ඔය ඇති වෙලා තිබෙනා වූ වර්ණවත් වූ එළිය ගතිය තව ටික වැඩි වෙනවා. වැඩි වෙලා දැන් මේ කරන්නේ ඕගන විපරම් කරන්නේ නැහැ. දැන් ඔහොම යනකොට ඒ වර්ණවත් ගතිය වැඩි වෙලා හොඳට පැහැපත් වෙලා ආස්වාස සිද්ධ වෙනවා ප්‍රස්වාස සිද්ධ වෙනවා. අර එළිය වෙච්ච කොටසත් ඔහි තියෙනවා. සමහර වෙලාවට ඒක පැතිරෙනවා. ලොකු ඔළුව වර්ණවත් කරගෙන වට කරගෙන ඒ වගේම ගියා ආකාරයකට දැනෙනවා. ඒවා වැඩි හිතන්නේ නැතුව හොඳට මෙතන ඉන්නකොට ඔය වර්ණවත් ගතිය වැඩි වුණාන් පස්සේ ඒකට කියනවා මේ සමාධි නිමිත්තක් පහළ වුණා කියලා. පටිභාග නිමිත්ත පහළලා ඒ සමාධි නිමිත්ත ඉස්සරහට ආවා කියලා කියනවා. දැන් මේ වෙනකොට හොඳට සමාධිමත් වෙලා තියෙන්නේ උපචාර අවස්ථාවේදී. නීවරණ ධර්ම යටපත් වෙලා නීවරණ ධර්ම එන්නේ නැහැ. ඒක තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් නැති වෙන්නේ නිවන් දැක්කන් පස්සේ. නමුත් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් දෙකෙන්ම මේ කියනා ක්ලේශ ධර්ම යටපත් වෙලා ගිය නිසා උපචාර අවස්ථාවේදී උපචාර සමාධියේ මේ හිත වැඩ කරනවා. උපචාර සමාධිය කියලා කියන්නේ අරපටාවට කිට්ටු වෙච්ච සමාධිය. හොඳට හිතට සැහැල්ලුයි ඇඟට දැනෙනවා හරි සැපයක්. සැහැල්ලු ගතියක් දැනෙනවා. මෘදු ගතියක් දැනෙනවා. වර නැති ගතියක් දැනෙනවා. පාවෙන ගතියක් දැනෙනවා. ඒ වගේම කොතනද ඉන්නේ කියලා එහෙම හිතෙන්නේ නැහැ. අදහස් වෙන්නේ නැහැ, කල්පනා වෙන්නේ නැහැ.
හොඳට සංසුන් වෙච්ච එක තැන් වෙච්ච ගතියක් ඇති වෙනවා. ඉතින් දැන් මේ ආස්වාද ප්‍රස්වාසය කරගෙන යනකොට ඕන්න ඔය අවස්ථාවේදී හිත එක තැන් වෙලා හොඳට අදිෂ්ඨාන කරන්න පුළුවන් මට මේ අවස්ථාවේදී විතර්කය හොඳට තිබෙන, විචාරයත් හොඳට තිබෙන, ප්‍රීතියත් හොඳට තිබෙන, සැපය ඒකාග්‍රතාවය හොඳට තිබෙන ප්‍රථම ධානයේ පහළ වේවා අදිෂ්ඨාන කරගන්න පුළුවන්. එතකොට තමයි හොඳට අර ආනාපාන සතිය තුළින් එන්නා වූ ධානයේ තමන්ගේ තුට ඒ ධානයේ ආවන් පස්සේ හිතේ පිරිච්ච ගතියක්, ශාන්ත ගතියක් ඊළඟට දැනෙන්නේ ආස්වාස ප්‍රස්වාස කියනා වූ දෙයක් දැනෙනවා. අර ශාන්ත වූ සැප ස්වභාවයත් හොඳට දැනෙනවා. හොඳට ආලෝකයේ පැතිරිලා, දිස් වෙලා, බබලිලා, පිරීලා තියෙනවා. ඔය විදිහට තමයි ඔය ආනාපාන සති එතෙන්ට යන්නේ. එතකොට කියනවා අපි ආනාපාන සති ප්‍රථම ධ්‍යාන ගත වුණා කියලා. මේක යනකොට තිබෙනවා මෙහෙම එකක්. අපිට මේ ඇති වෙනවා භාවනා කරගෙන යනකොට ආනාපාන සතිය හැපෙන තැන තියෙනනේ පොඩි සීතලක්. සීතලක් දැනෙනවා. ආනාපාන සතියේ තියෙන පොඩි තද ගතියක්. වේවුලන ගතියක්, චලන ගතියක්, උණුහුම් ගතියක්. ඔය තියෙනවනේ. අපි විදර්ශනා කරලා පුරුදු නිසා ඔය භාවනාවේ ආනාපාන සතිය ඇතුළත තිබෙන තද ගතිය, චලන ගතිය, සුලං ගතිය, ඊළඟට වේවුලන ගතිය, කැඩෙන ගතිය, වෙනස් වී යන ගතිය ඕවා පේනවා. ඕවා මනෙහි කරන්න යන්න හොඳ නැහැ. ඕවා මෙනෙහි කරන්න යන්න හොඳ නැහැ. තද ගතිය අරින්නේ. ඒවා කරන්න ගියාම වෙන්නේ ඕක විපස්සනා වෙනවා. ඔන්න ආනාපාන සතියේ විස්තර බලනවා. තද ගතිය, ඊළඟට ගුරුසු ගතිය, චලන ගතිය, වායෝ ගතිය, ඊළඟට ඔය තිබෙන තේජෝ වායෝ, ඊළඟට උණුහුම් ඕවා විස්තර කරගෙන මේවා මෙනෙහි කරගෙන ඕකට කියන්නේ ආනාපාන සතිය තුල තිබෙනා වූ ධාතු ස්වභාවය ගලව බලනවා. ඒක ආනාපාන සතියේ සමතය නෙවෙයි, ඒක විදර්ශනා කිරීම. විදර්ශනා කරන්න එතෙන්ටම ගියාම වෙන්නේ සමාධිය වැඩෙන්නේ නැතු යනවා. එක තැන් වෙන්නේ නැතු යනවා. සමාධිය වැඩෙන්නේ නැතුව ගියාම සමතෙන් හරියට හිත එක තැන් වෙන්නේ නැහැ. එතන ඉඳලාම විග්‍රහ කර බලනවා. සමත ක්‍රමයට ආනාපාන සතිය වඩනකොට අපි ඔය පැත්තට යන්නේ නැහැ. විග්‍රහ කරන්නේ නැහැ. ඊළඟට සීතල බලන්නේ නැහැ, උණුසුම බලන්නේ නැහැ, තද ගතිය බලන්නේ නැහැ. මොකද ඒවා ගැන මතක් වුණත් අපි ඒවා නොසලකා අර ආනාපාන සතිය අර ආස්වාද ප්‍රස්වාසයට විතර හිතෙනවා. එතකොට තමයි හොඳට සමතෙන් හොඳට එකතෙන් වෙන්නේ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන ආනාපාන සතිය පළවෙනි කාණ්ඩය සමත වශයෙන් උත්පදන්න පුළුවන්, විදර්ශනා වශයෙන් උත්පදන්න පුළුවන්. සමත වශයෙන් වඩනකොට ටිකක් ඉස්සරහට පළවෙනි ධානයේට, දෙවෙනි ධානයේට, තුන්වෙනි ධානයේට, හතරවෙනි ධානය දක්වා හොඳට ශක්ති සම්පන්න වැඩුවාම ඒකින් ඇතිවෙනා වූ මේ හිතේ ලැබෙන ආලෝකය, හිතේ ලැබෙන බලය, හිතේ ලැබෙනා වූ ශක්තිය හරි වැඩි. එහෙම වැඩි වුණාම ඒ වැඩි වෙච්ච හිතින් හොඳට විදර්ශනා කරන්න පුළුවන් නාම ධර්මියෝ ටිකක් වැඩිපුර අල්ලන්න පුළුවන්. අර මුලින්දලාම ඇත්ත වශයෙන්ම මුලින්දලාම මේ විදර්ශනා කර යන්න බැරි කමක් නැහැ. ඒකින් වෙන්නේ හරි ඕනෑකමෙන්, හරි අවධානයකින්, බොහෝම ඕනෑකමකින් හිමීට ගිහිල්ලා නාම එහෙම අල්ලන්න හරි හොදිසියක්, බොහෝම හොදිසියක් අවශ්‍යයි. සෑහෙන අවධානයක් අවශ්‍යයි. අර සමාධි භාවනාව වඩලා තියෙනකොට එහෙම අවශ්‍ය නැහැ. සමාධි භාවනාව වැඩලා තියෙන නිසා යොමු කරපු ගමන්ම හරියට පේනවා. මේ ධර්මයෙන් කියන හොඳට පේනවා.
ඒකයි සමාධිය වැඩිීමේ තියෙන වටිනාකම. මේ පින්වතුන් දැකලා ඇති මේ දැන් අපි දන්න දැන් මෙතෙන්ට අපිට මොකක්වත් පේන්නේ නැහැ මේ කාමරේ. මේ කාමරය ඇතුළේ මොකක්වත් පේන්නේ නැහැ. උදේ පාන්දරට දැකලා ඇති අර ඉර උදා වෙනකොට අර ඉරේ එළියට වැටෙන දිග බීම් එකක්. නේ එළියේ බීම් එකක් කරනවා. දැකලා තියෙනව නේද? ඒ බීම් එකේ පොඩි දූවිලි කැලි තියෙනවා. ඒ දූවිලි කැලි අපිට හොඳට පේනවා. ඒක ඇතුලේ අපි ඒව දැන් නැහැ එකක්වත් වෙන්නේ නැහැ. තියනවද කියලා දන්නේ නැහැ. අර බීම් එක වැටුණාන් පස්සේ ඒකේ අස්සේ තිබෙනා වූ පුංචි දූවිලි කැලි එහෙටම පාවෙනවා මෙහෙට පාවෙනවා. ඒ වෙන දහස් ගාණක් ලක්ෂ ගාණක් පාවෙලා පේනවා. ඔන්න ඒ වගේ තමයි හොඳට හිත එක තැන් කරගෙන සමාධිය ගත කරගෙන සමාධියෙන් ගිහිල්ලා සමාධිය යොදලා අර ආනාපාන සති සමාධිය යොදලා නාම ධර්ම රූප ධර්ම අහුලන්න ගියාම හොයන්න ගියාම ඔන්න ඔය දේ තමයි මතුවේ. හරියට පේනවා. ඒක නිසා තමයි සමාධි භාවනාව වඩන්න කියන්නේ. සමාධි භාවනාව හිත එක තැන් කරගෙන විදර්ශනා කරන්න. දැන් සමහර රට හිතනවා මේක කරගන්න අමාරු හරි අමාරුයිනේ කියලා හිත උදාසීන වෙනවා. එයා මේක කරගන්න පුළුවන්ද අපිට මේ සමාධි භාවනාව වඩා ගන්න පුළුවන්ද? එහෙම හිතන්න හොඳ නැහැ. එහෙම හිතනවා කියලා කියන්නේ තමන්ටම තමන් බෑ කියලා සාප කරගන්න. එහෙම එතකොට කවුරුත් මොකක්වත් අපිට මේ කරන්න ඕනේ නැහැ. අපිම අපිට සාප කරගන්නවා. අපි කීප ගණනක් බෑ කියලා හිතුවම ඊට පස්සේ පුළුවන්කම බෑ. බැරි හින්දා නෙවෙයි බය කරගන්නවා. ඒක නිසා අපේ හිතින් වඩන්න ඕනේ. වඩනකොට පුළුවන් වෙනවා. හැම වෙලෙම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මට මේ බුද්ධ ශාසනය මේ දේ කරන්න පුළුවන් කියලා. හොඳට කරන්න පුළුවන්. ඉතින් මේ ආනාපාන සතියේ සමාධිය හොඳට තර වෙන්න ඕනේ, වැඩෙන්න ඕනේ. ඊළඟට ආනාපාන සතියේ ධ්‍යාන ගන්න පුළුවන්. ඒ තමයි සමතය. සමතේ වටලා ඊට පස්සේ විදර්ශනාවට යනකොට හරි ප්‍රබලයි. හරි ශක්තිමත්. මේ යොමු කරන තැන එකකින් යොමු කරන තැන තියෙන ධර්මයෝ රූප ධර්මයෝ නාම ධර්ම වැටෙනවා. දැන් මේ රූප ධර්ම තිබෙනවා වර්ග දෙකක්. එකක් ඕලාරික රූප අනිත් ඒවා සූක්ෂම රූප. මේ ඕලාරික රූප කොහොම හරි කරලා යන්තම් අවුල ගන්න පුළුවන් කියන්නේ සූක්ෂම රූප එහෙම අල්ලන්න අමාරුයි. ඔය ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප පරිච්ඡේද රූප ඊළඟට මේ ඔය ජීවිත ඉන්ද්‍රිය රූප ආහාරජ රූප ඕව හරි සිව්. ඕව අල්ලන්නට හරි අමාරුයි. ඒ චක්කු ප්‍රසාද රූපේ සෝත ප්‍රසාද රූපේ වා දැනගන්න හරි අමාරුයි. හැබැයි සමාධිය වඩපු ගමන් සමාධිය යොදලා ඔය සමාධියේ ආනුභාවයෙන් සමාධි එළියෙන් ඔක දැනගන්න පුළුවන්. ඔක තිබෙන ධර්ම ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා සමාධිය හොඳට වඩන්න කියලා කියනවා. අනිත් එක තමයි ධානයකට යනකොට මෙහෙම එකක් තියෙනවා. අපිට හිත එක තැන් වේගෙන යනකොට පොඩි මාන්නයක් ඇති වෙනවා. ධානයක් හැදිලා හිත එක තැන් වෙලා ඊළඟට හිතට හොඳට යම්කිසි සැපයක් සැනසෙල්ලක් ආවම ඒකේ ආනුභාවයෙන් ඒක ඇති වුණාම අපිට පුදුම විදිහේ ඇති වෙනවා මේ සාන්ති ගතියක් ඇති වෙනවා. ඒක නිසාම දැන් මට පුළුවන් අනිත් අයට මෙහෙම දෙයක් නෑ. මම හරියට භාවනා කරන කෙනෙක්. මට තමයි මෙහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා තමාතුළ තමන්ට දන්නේ නැතුව මහා මාන්නය උඩඟුකමක් ඇති වෙනවා. ඒ ඇති වෙනවා එක්කම මොකට මෙනෙහි කර නැති කර ගන්න ඕනේ නැත්නම් එහෙම ඒක ඉන්නම භාවනා පිළියෙල. එහෙම හිතෙනවා නිකන්. ඒ මාන්නය ඒ පිළිහිමට හේතු වෙන කාරණය අඳුනාගෙන අයින් වෙන්න ඕනේ. අනිත් එක තමයි පුංචි හෝ වේවා 아무තු දෙයක් හිතේ සිද්ධ වෙනවා නම් ඒක හිත නිකන් 아무තු විදිහට නිකන් තිගැස්සිලා ඒ වගේම හිත පුදුමයටපත් වෙලා මේ මොකද්ද කියලා එහෙමත් එක්සයිට් වෙන ගතියක් තියෙනවා. එහෙම ඇති වුණාන් පස්සේ නිකන් නැති වෙන. ඒක නිසා එහෙම කීප ගමන
ඒ தත්ත්වයටපත් වෙලා ඒක ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තාන් පස්සේ පුරුදු වෙනකොට හිතට යම් කිසි දෙයක් අලුතෙන් වෙනකොට තමයි එක්සයිට් වෙන එකට ගිහිල්ලා නැවත අත්වෙනලා හුරු කරගන්න තත්ත්වයටපත් වෙනකොට ඒක ආය නැති වෙන්නේ නැහැ. ස්ථාවර කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට ප්‍රථම ධානයට ගියාට පස්සේ එකපාරම දෙවෙනි ධානයට යන්න බෑ. එකපාරම දෙවෙනි ධානයට යන්න බෑ. අනිත් එක තමයි පළවෙනි ධානයට යනකොට දෙවෙනි ධානයට යනකොට අපිට දෙන්න බෑ ධානය. දැන් ඔක්කොම වාඩි කරවලා දැන් කෙනෙකුගේ හිත දියුණු වෙන්නේ නැතුව කෙනෙකුගේ හිත සංසුන් වෙන්නේ නැතුව නීවරණ ධර්ම යට යන්නේ නැතුව හිත සමාධි වෙන්නේ නැතුව මේ කෙනෙකුට ධානයක් එන්නේ නැහැ. අපි එක ශාලාවේ ඔක්කොම එකයි කියලා වාඩි වුණාට ඊළඟට එක ගෲප් එකක හිටියට අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ හිත වැඩ කරන්නේ ඔක්කොම වෙන විදිහටයි කියලා. සමහර අයගේ හිත ශ්‍රද්ධාවෙන් බරයි, සමහරව ප්‍රඥාවෙන් බරයි, සමහරව විතරකින් බරයි, සමහරව සැකයෙන් බරයි. ඉතින් ඔය වගේ සමහරුන්ගේ උදාසීනයි. ඔය ඔක්කොගේම එක මට්ටමකට නෙවෙයි පාරමී ගුණත් වෙලා තියෙන්නේ. ඒ වගේ අය ඔක්කොම ටික එකට තියලා අපිට අපි කියනා වචනයකින් ඔන්න පළවෙනි එකට යන්න, දෙවෙනි එකට යන්න, තුන්වෙනි එකට යන්න කියලා එහෙම කිව්වාට යන්නේ නැහැ. එහෙම යන්නේ සමාධියකුත් නෙවෙයි. හොඳටම හිතලා බලන්න අපේ හිත සමාධිය වෙන්න නම් මේ බාහිරව තිබෙනා වූ ශබ්ද බද්ද වලින් අයින් වෙලා ඉවත් වෙලා හිත ඇතුළකට යන්න ඕන. හිතේ ඇතුළකට යන්න ඕන. ඒකේ තමයි සමාධිමත් වෙන්නේ හිත. එතකොට මේ බාහිර රූප බලන්නෙත් නැහැ, බාහිර ශබ්ද ආන්නෙත් නැහැ, ගඳ සුවඳ දැනගන්නේ නැහැ, රස දැනන්නේ ස්පර්ශ ඔක්කොගෙම අයින් වෙන්න ඕන. එහෙම ගිහිල්ලා ගොඩාක් ඉඳලා එකතෙන් වුණාට පස්සේ තමයි එතනින් තමයි ධානයකට ගොඩ වෙන්නේ. දැන් අපි බාහිර වශයෙන් තිබෙනා වූ ශබ්දයකට ඇහුම්කන් දෙනවා කියලා කියන්නේ අපි තාම අතෙන්වත් ගිහිල්ලා නැහැ කියන එක. හොඳට හිතනවා. තාම අපි හිත අර භාවනා අරමුණේ ඒකවත් එකතෙන් වුණා නැහැ. ඇයි? හේතුව අපි එතකොට මේ වටපිටාවේ තිබෙනා වූ ශබ්දයක ආධාරය ශබ්දයට තාම සම්බන්ධ වෙලා. වාහන සත්‍යයක් හරි දෙවි කෙනෙක් කියනවා කියමු. දෙවියෙක් බ්‍රහ්මයේ ඒ දෙවියෝ බ්‍රහ්මයෝ වෙන කතාවක්. ඒ වුණාට අපේ හිත බාහිර ශබ්ද වලට ගිහිලා තියෙනවා නම් එතන හිත සමාධි වෙන්නේ නැහැ. දැන් හිත සමාධි වෙන්නේ ඇතුළත. එක එක්කිනා අපිට බෑ කෙනෙකුට ඔන්න දැන් ඕකට ගොඩ වෙන්න. දෙවෙනි ඔක පරිපලක් වගේ නෙවෙයි. ඒක තමා තුළ ඇති වෙන මානසිකාර්ය සිහියත් එක්කම එයාගේ හිත ඇතුළේ සිදුවීමක් ඒක. දැන් අපිට කියන්න බෑ පළවෙනි එකට යන්න බෑ, දෙවෙනි එකට යන්න බෑ, තුන්වෙනි එකට යන්න. එහෙම කියන්න බෑ. කියන්න බැරි හේතුව එයා ඇහෙන්නේ නැහැ. එයා ඇහෙන තත්ත්වෙන් අයින් වෙලා ඉන්නේ. ඔය විදිහටයි ධානයට යන්නේ. අනිත් එක ධානයකට පළවෙනි ධානයට ගිහිල්ලා එයා පුරු කරන්නේ නැතුව පළවෙනි ධානය පුරු කරන්නේ නැතුව පළවෙනි ධානය පුරුදු කරන්නේ නැතුව පළවෙනි ධානයේ හිතට යාලු කරගන්න නැතුව පළවෙනි ධානයේ හිතේ හොඳට හසුරුවාගෙන ඒක නිකන් හිතට හුරුවක් නිකන් පුරුදුතා කරගන්න නැතුව දෙවෙනි එකට යන්න බෑ. යන්න බැරි පළවෙනි එකේ ස්ථාවරේ නෑ. දැන් අපි කියනවා මේ පළවෙනි පියවර තබලා අපි පියවරක් තබන්න ගියොත් එහෙම මේ පළවෙනි පියවර තබලා පාදය හොඳට පොළවේ පట్టල වෙලා ඒ පොළවේ පట్టල වෙච්ච පාදයට ශරීරයේ බර දීලා ඊට පස්සේ පිළිවෙලකට අනිත් පාදය ඉස්සරහට තබලා ගියොත් ඇරෙන්න මේ පාදයට හරියට පොළවේ පිහිටලා නැත්තම් මේ පාදයට හොඳට පොළවේ තියාගන්න බැරි නම් අපිට අනිත් පාදේ ඉස්සරහට ගන්න බෑ. දැන් ඒ වගේ තමයි පළවෙනි ධානය හොඳට හුරු කරන්න ඕනේ. ඒක නිසා හුරු කරන විදි දෙකක් පහක් තියෙනවා. ඉස්සර වෙලාම තියෙන්නේ ධානයක් ආවන් පස්සේ ඒ ධානය ඉස්සර වෙලාම එනකොට ඉක්මනට එන්නේ. ධානයක් පහළනකොට හරි ඉක්මනට එන්නේ. ආව නැති වුණා.
එහෙම ඇවිල්ලා නැති වුණාන් පස්සේ චිත්තක්ෂණයන් දෙකක් තමයි තියෙන්නේ. ඊළඟට ඒක නැවත මෙනෙහි කරලා ආයෙත් ගන්න ඕනේ. ඊට පස්සේ චිත්තක්ෂණ දෙක තුනක් ඉන්නවා. ආයෙත් මතක් කරලා ගන්න ඕනේ. චිත්තක්ෂණ තුනක් හතරක් ඉන්නවා. පහක් හයක් ඉන්නවා. හතක් අටක් ඉන්නවා. ඔය දෙන ඉඳලා හිතට හොඳට හුරු කරගත්තා. ඊට පස්සේ දැනගන්න ඕනේ හිතට ඒ තමන් හුරු කරන ධානයට මේ ධානයේ ස්වභාවය මතක් කරන්න පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවනේ. සිද්ධ වුණාන් පස්සේ ඒ සිදුවිච්ච දේ ඒ ධානයේ තිබෙනා වූ ස්වභාවය ධාන ආලෝකය ධානයේ හසුරන විදිය මෙහෙමයි කරන්නේ කියලා ඒක සිහි කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න. ඒ කරගෙන ඉන්න කර්මස්ථානයත් එක්ක. ඒකට කියනවා මතක් කරනවා කියලා. ඒ ධානය මතක් කරගන්නවා කියලා. ආන්න ඒකට තමයි කියන්නේ ආවර්ජනය කරනවා. ආවර්ජනය කරනවා කියන්නේ මතක් කරගන්න. මතක් කර ගැනීම ගොඩක් කරන්න ඕනේ. මතක් කර ඒ ලැබිච්ච ධානයට යනවා. ඊට පස්සේ මතක් කරනවා ඒකට යනවා. ගොඩ වෙනවා. මතක් කරන එකට ගොඩ වෙනවා. ඒකට කියනවා මතක් කරනවා ගොඩ වෙනවා. මතක් කරනවා ගොඩ වෙනවා. ඔකට කියන ආවර්ජන සමාපජ්ජන. ආවර්ජන සමාපජ්ජන. මතක් කරනවා ඒකට සමවදිනවා. මතක් කරනවා සමවදිනවා. මතක් කරනවා සමවදිනවා. ඔය වැඩේ ගොඩක් කරන්න ඕනේ. 5ක් 6ක් නෙවෙයි 10ක් 12ක් නෙවෙයි 50ක් කරන්නේ 100 ගණන් 100 වතාව ඔය විදිහට වඩන්න ඕනේ. මතක් කරගන්නවා ඒකට ගිහිල්ලා එනවා. ආයෙත් මතක් කරගන්නවා ඒකට ගොඩ වෙනවා. ආයෙත් මතක් කරගන්නවා ඒකට ගොඩ වෙනවා. ඔකට කියනවා ආවර්ජන සමාපජ්ජන පුහුණුව කියලා. එහෙම හුරු කරන්නේ නැතුව ඔක ඉන්න බෑ. හුරු කරන්නේ නැතුව පුරුදු කරන්නේ නැතුව ඒක ඉන්න බෑ. ආවර්ජන සමාපජ්ජන ඊට පස්සේ තිබෙනවා මේ ඊට පස්සේ කරන්න ඕන ඔය ක්‍රම දෙක පුරුදු කරාන් පස්සේ අදිෂ්ඨාන කරන්න පුරුදු කරන්න. මතක් කරලා ඒකට සමවැදලා මෙච්චර කාලයක් ඉඳීවා මෙච්චර කාලයක් මට ඉන්න ලැබේවා කියලා අපේ හිතේ ශක්තියක් හදන්න ඕනේ. අදිෂ්ඨාන කළ විනාඩි 2යි විනාඩි 5යි විනාඩි 10යි ඔය විදිහට පුරුදු කරන්න. ඔක කරන්න පුළුවන්. කරන්න හොඳට පුළුවන්. ඊළඟට අදිෂ්ඨාන කරලා ඊට පස්සේ මම මෙච්චර අදිෂ්ඨාන කරලා මේ කාලේ මගේ විනාඩි 5කින් විනාඩි 10කින් ගොඩ වේවා. මගේ හිත එකකින් එළියට ඒවා කියලා මෙනෙහි කරන්න. එහෙම අදිෂ්ඨාන කරන ගලවිලා එනවා. ගියා විනාඩි 5ක් හිටියා එනවා. අදිෂ්ඨාන කරපු කාලේ ඉන්නවා එනවා. ඔකට කියනවා ආවර්ජනය සමාපජ්ජනය පුරුදු කරලා අදිෂ්ඨානයයි ගොඩවීමයි උත්ථානය පුරුදු කරන්න. ඊට පස්සේ තමයි පච්චවේක්ෂණය පුරුදු කරන්නේ. පච්චවේක්ෂණය කියලා කියන්නේ ධානයක් ඇතුළත තිබෙනා වූ ස්වභාවය, විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය ඒකපිටා. මෙව වචනනේ. මෙව ඔය හැම එක්කිනාටම ඇත් දෙක පියාගෙන කියන්න පුළුවන්. මේ වචන වලින් කියන්නේ මේ මොකටද කියලා තේරුම් අරගෙන තියෙන්න ඕනේ ඔය භාවනාව. එහෙම තේරුම් ගන්න නැතුව ඔය වචන පහ ගිරව් වගේ කියා හිටියට විතක්කය දන්නේත් නෑ එයා. විචාරය කියන්නේ මොකද්ද දන්නේත් නෑ. ප්‍රීතිය කියන්නේ මොකද්ද දන්නේත් නෑ. සැපේ මොකද්ද දන්නේත් නෑ. ඒකපිටාම දන්නේත් නෑ. ඒක නිසා මේ වචන පහෙන් හඳුන්වා දෙන ධර්ම පහ, ගුණ පහ, සිද්ධි පහ මොකද්ද කියලා දැනගන්න. ඒක දැනගත්තාට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානයට යන්න පාර හැදෙන්නේ. හැබැයි කරන්න පුළුවන්. හොඳට කරන්න පුළුවන්. එක වතාවක් එක ධ්‍යානයක ඔය කියනා වූ ධර්ම පහ හොයාගන්න පුළුවන් ක්‍රමය හදාගත්ත ගමන් දෙවෙනි එක හුරු වෙනවා. හුරු වෙනවා කියලා කියන්නේ පුරුද්දක් වෙනවා. ඊළඟට පළවෙනි ධ්‍යානයේ තිබෙනා වූ දේවල් අයින් කරන්නේ නැතුව දෙවෙනි එකට යන්න බෑ. දැන් අපි සමහර වෙලාවට මේ හරියට විශේෂයෙන්ම ධර්මයේ කියා දෙන, ධර්මයෙන් අනාථ කරන්නේ නැති, ධර්මයෙන් Taman අසරණ කරන්නේ නැති සත්පුරුෂයෝම, කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ ධර්මයේ කියලා අපි රැවටෙනවා. ධර්මයේ කියලා මොකක් හරි දෙයක්
අපි හිතා ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රථම ධානය කියන්නේ මෙහෙමයි. කියලා අපි මේ හිතට මම එදා කිව්ව නේද අර මේ මොකද්ද කිව්ව අර ස්ක්‍රීන් ගතියක් ඇති වෙනවා කියලා. ඕකට නම් දදා ඕක 1 2 3 4 කිය ඒක ගැනව දකුණු දදා අපි එතන රැවටිලා ඉන්න. ඔන්න ඔය தත්ත්වයටපත් වෙන්න ඕනේ. ඔය தත්ත්වයටපත් වෙන්නේ නැතුව හොඳට ප්‍රායෝගිකව මේක ඇතුළත තිබෙන ධර්ම මේ විදිහයි කියලා දැනගන්න ඕනේ. ගඩොල් කුඩුයි මිරිස් කුඩුයි පාටින් එක වුණාට ඔක දෙකක් කියලා තේරුම් ගන්න. නේද? ගඩොල් කුඩුයි මිරිස් කුඩුයි පාටින් එකයි ඔක දෙකක් නේ. ඒ වගේම තමයි සුදු සීනි ලුණුයි පාටින් එකයි. හැබැයි ගුණ වශයෙන් දෙකයි. ඒක අපි තේරුම් ගන්න. ඒක නිසා ධ්‍යාන වශයෙන් ගන්නකොට ඇතුළාන්තයේ ඔන්න විදිහට තියෙනවා. මම මේ මම කිව්වේ මොන ක්‍රමයකටද ආනාපාන සතිය දැන් මේ කිව්වේ මොන ක්‍රමයකටද? සමරණ ක්‍රමයට. විදර්ශනා ක්‍රමයට යන්න කලබල වෙන්න ඕනේ නැහැ. ඉස්සර වෙලා ටෝච් එකක් හදාගන්න කල් යනවා. නේද? ටෝච් එක වැටි දාන්න ඕනේ, හදාගන්න ඕනේ. හැබැයි ස්විච් එක දාන්න කල් යන්නේ නැහැ. එලිපත්තු කරගන්න. නේද? ඒ වගේ ටිකක් කල් අරගෙන මේක හදාගත්තාම හයිට් එක ගන්න එක අමාරු නෑ. ඒ වගේ මේ හොඳට මේක හදාගත්තාන් පස්සේ අපි හිතන නාම ධර්ම වලට මේ ආලෝකය දාලා බලන්න පුළුවන්. ඉතින් ඔය විදර්ශනා ක්‍රමයටත් අපි උගන්වනවා. අපි මේ දවස්වල වැඩියෙන් කියලා දෙන්නේ මොකද්ද? විදර්ශනා කරන ක්‍රමය. විදර්ශනා කරන ක්‍රමය හැබැයි විදර්ශනාව පුරුදුනයින් පස්සේ ආනාපාන සතිය වඩන්න යනකොට අර හොයා බලන එක එනවා. හැබැයි හොඳට දක්ෂ වෙන්න ඕනේ. ඒක නොකර ඉන්න. සමතේට වඩනවා. බුදුරජාණන් වහන්සේ ඔය එක එක ස්වාමීන් වහන්සේලාට කර්මස්ථාන සමහර සාන්නතර කර්මස්ථාන 5ක් දේශනා කරලා. සමහර සාන්නතර කර්මස්ථාන 7ක්. සමහර සාන්නතර කර්මස්ථාන 3ක්. ඔය දේශනා කළේ. ඇයි? ඒ සමහර ස්වාමීන් වහන්සේලාට එහෙම දේශනා කරන්න හේතුව ඒවා ඒ හිතට ඒ ජීවිතයට අවශ්‍යයි. අවශ්‍ය නිසා. ඉතින් හඳුනේ ආනාපාන සතිය නැතුව වෙන කර්මස්ථාන පාවිච්චි කරන මේ සමාධිය වඩා තියෙනවා. මෛත්‍රී කර්මස්ථානේ තියෙනවා, කරුණා භාවනාව තියෙනවා, මුදිතා භාවනාව තියෙනවා. ඒකෙන් හැම එකකින්ම ගන්න පුළුවන් මේ ධ්‍යාන 3ක් ගන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ දක්වා මෛත්‍රියෙන් ගන්න පුළුවන් ධ්‍යාන 3ක්. කරුණා භාවනාවෙන් ගන්න පුළුවන් ධ්‍යාන 3ක්. ඊට පස්සේ මුදිතා භාවනාවෙන් ධ්‍යාන 3ක් ගන්න පුළුවන්. ඒ ධ්‍යාන 3 ගත්තට පස්සේ පාදේ කරගෙන එයාට කර්මයේ කර්මඵලය ගැන හිතලා හතරවෙනි ධ්‍යානෙට යන්න පුළුවන් සත්ත්ව සංඥාව හරහා. ඒක ඇවිල්ලා උපේක්ෂා ධ්‍යානය. එහෙම යන්න පුළුවන්. අනිත් එක පිළිකුල් භාවනාව යන්න පුළුවන්. පිළිකුල් භාවනාවේ බුදුගුණ භාවනාවේ වඩන්න පුළුවන්. මරණ සතිය වඩන්න පුළුවන්. ඒ වගේ පිළිකුල් භාවනාවත් හරිය වටනවා. පිළිකුල් භාවනාව තමා තුළ සහ අනිත් අයගේ රූපේ තුළ අපේ ජීවිතය ගැන හිතනවා. ඊළඟට විශේෂම අනිත් අයගේ තිබෙනා අෂ්ටපංජරේ අත්තික සංඥාව වඩනවා. ඇට සැකිල්ල දත් ඒ වගේ මෙනේ ඇත්තටම මතක් කර මිනිස්සෙක් යනකොට මේ යන්නේ අපිට අර මිනිස්යාගේ ඇඳගෙන ඉන්නේ ඇඳුම් කොණ්ඩ පීරලා තියෙන වගේ ඉන්න විදිහටනේ අපිට වැටෙන්නේ. ඒවා අමතක වෙලා ඇත්තට අපිට හොඳට පේනවා මේ ඇට සැකිල්ල ආත්‍ය පංජරයක් තමයි මේ තියෙන්නේ කියලා හොඳට වැටහෙනවා. ඒ තත්ත්වෙනක වඩන්න පුළුවන්. මුලකේ පොතේ බස්වලදී කියපු ටිකක් මේ අහන්නේ. දැන් හුස්ම රැල්ල වෙන වාගේ අවධානය තියාගෙන ඉන්නකොට ඊට පස්සේ සෝනස්කන ප්‍රතිභාවෙන්ට පහළ වෙනවා කියලා. එතකොට මේ හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරන්නේ නැද්ද? ඊට පස්සේ ප්‍රතිභාවෙන් නිමිත්තද ඉතින් කරන්නේ. ඒ හුස්ම රැල්ලම තමයි පාට වෙන්නේ. දැන් හුස්ම රැල්ල තමයි පාට වෙන්නේ. ඒ හුස්ම රැල්ල ඒක දිහා බලාගෙන ඉන්නකොට
පටිභාග නිමිත්තේ පිළිබඳව වැඩි හොයන්න බලන්න යන්නේ නැතුව ඒක දිහාම මේ පාටත් එක්කම සිද්ධ වෙන ක්‍රියාව දිහා බලාගෙන හිටියම හරි. ඒ කියන්නේ පාටත් එක්කම සිද්ධ වෙන මෙහෙත් එන්නේ එහෙත් යන. මෙහෙත් එන්නේ එහෙත් යන. ඒ ක්‍රියාවලිය දිහා බලාගෙන හිටියම ඉතින් මේක බොහෝම හොඳ වටිනා භාවනාවක්. බොහෝම වටිනා භාවනාව බුද්ධ ශාසනයක තිබෙන විශේෂිත උතුම් ශ්‍රේෂ්ඨ වූ භාවනාව. අපි එක හුස්ම රැල්ල පවා අරගෙන මේ උතුම් භාවනාව දේශනා කරන්න පඩන්න ඕන බුදුරජාණන් වහන්සේ ඒක නිසාම තමයි මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට මේ උතුම් භාවනාව දේශනා කරන්නේ. අනිත් එක චරිතානුව කොහොමද තමන් තාවෙනි කමඨාන තෝරගන්නේ? මෙහෙම තියෙන්නේ. ඇත්තට පොදු වශයෙන් හැම එක්කෙනාගේම තියෙන පොදු වැඩි චරිත තියෙන රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. එන් තමන්ට හිතා ගන්න පුළුවන් මේ මෙහෙමයි කියලා. හැබැයි ඒත් මික්ස්ඩ් චරිත තියෙනවා. රාගයක් තියෙන, දේශයක් තියෙන, විතරකයක් තියෙන, බුද්ධියක් තියෙන එහෙම තියෙනවා. ඒ ඔක්කොට ඇත්තටම තියෙනවා නම් ඔය ආනාපාන සතිය දේශනා කරන්නේ බොහෝම හොඳ සිහියක් තියෙන එක්කෙනාටයි. ඒ කියන්නේ විතරක චරිතයටයි මෝහ චරිතයටයි. ඔය ආනාපාන සතිය දේශනා කරන්නේ මෝහ චරිතයට විතරක චරිතයට. කියන්නේ විතරක චරිතය කියලා කියන්නේ හැමතැනම දුවදුව හොයගෙන එක්කිනානේ. මෝහ කියලා කියන්නේ හැම වෙලාවෙම මුලා වෙන එක්කිනානේ. එයාට අනිත් අයටත් ඒක ඇත්ත වශයෙන්ම ඒ වැඩියෙන්ම මේක යොමු කරාට මේ අය හැම එක්කෙනාටම පොදුයි. අනිත් එක ආනාපාන සතිය වඩලා ඒක හැම එක්කෙනාටම සාධාරණයි. ආනාපාන සතිය වඩලා අනිත් ඒවාට යනවා නේද? මෛත්‍රිය වඩලා ආනාපාන සතිය තියන එක, ආනාපාන සතිය වඩලා අනිත් පිළිකුල් භාවනාවෙම යන එක හරි ලේසියට මේ හොයන් අපි පිළිකුලයි කියලා හන මෙතේ මතක් කරනකොට සිද්ධිය හොඳට පෑදිලිව පේනවා. හිතට. එහෙමයි වෙන්නේ. හුස්ම රැල්ලේ සිය පිරන්න යම් කිසි අපහසුතාවයක් තියෙනවනේ. ටිකක් ඊට වඩා පහසු විදියට සමාධිය වඩන්න කැමැති. මෛත්‍රිය හොඳයි. එහෙම නැත්නම් පිළිකුල හොඳයි. මෙහි ආනාපාන සතියට අමාරුම දේ ආස්වාස ප්‍රස්වාස දැනෙනවා නම් ඒ ඇති. ආස්වාස දැනෙනවා නම් Tamanට සිද්ධියක් වෙනවා කියලා ප්‍රස්වාස දැනෙනවා නම් ඒ තමයි භාවනා ආරම්භය. අනිත් එක තමයි මේ ආරම්භන දෙක තියෙනවා නම් ඔක දැනගන්න අනිත් කාරණේ තමයි සිහිය. සිහිය තියෙනවා නම් තුන් මේ බලවත් ලෙස අර්ථික සම්පූර්ණ කරගන්න පුළුවන්. පිළිකුල් භාවනාව අනිත් එක. ස්ක්‍රීන් එක වැටෙනකොට හැමෝටම මේ ඇස් දෙක තියාගෙන මෙහෙම අත එයවුවාම ඒකට ෂැඩෝ එකක් වගේ නේද? ඒක නම බලන්නේ ස්ක්‍රීන් එක. ඇත්තටම එහෙම සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. එහෙම හොයන්න හොඳ නැහැ. රැවටෙනවා. ඔය බොහෝ අය රැවටෙනවා. ඒක නෙවෙයි. දැන් අපි හොඳට මේ කියන්නේ අපේ හිත අවදි වෙන්න ඕනේ. අවදි වෙනවා කියලා කියන්නේ පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉතින් දැන් බලන්න අපි හොඳට හිතන්නකො මෙහෙම සරලව. නිකන් අපි මොකක්වත් දන්නේ නැති පයි ඉඳලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි ආරණ්‍යයකට යන්න. රුක්ෂ මූලයකට යන්න. විවේක සීනාසනයකට යන්න. ගිහිල්ලා හොඳට ඍජුව කය පිහිටුවාගෙන මේ විදිහට කරන්න කියලා කියනවා. නේද? ආස්වාද ප්‍රස්වාස ආස්වාද ප්‍රස්වාස ආස්වාද ප්‍රස්වාස කියලා. නේද? දැන් මේ මහාන වෙච්ච හාමුදුරුවන්ට නෙමෙයි කියන්නේ. ඒකට ඒ හාමුදුරුවෝ භාවනා කරනවා දවස් දෙක සතිය මාසෙ උදිරි වඩනවා. වඩාගෙන. ඒ සානසලා මේ බාහිර මොකුත් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ ස්වාමීන් වහන්සේලාටත් හොඳට වඩා ගන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට තිබුණන්නේ ඔය මහණනි කොහෙවත් යන්න එපා. අනාථ පිටික සිතුම හදලා තියෙන්නේ මේ ලෝක ශාලාව වාඩි වෙනවා ඔක්කොම ඉස්සරහ. කියලා හාමුදුරුවෝ ඔක්කොම වාඩි කරගන්නවා. හොඳ නැද්ද? වාඩි. කියලා වාගන්න ඇස්ති. ආගන්න ඇස්ති කියලා දැන් ඔන්න
ඒ විදිහට හිතන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්න තිබුණා නේද? මේ අරමි කැරි අරම කතා නැතු ඒ හිතෙන්නේ නැද්ද එහෙම? මේ මధుරෝ කකා මේවා සක්මන් කරන්න කියනවා වාඩි වෙන්න කියලා ඒව නැතුව හරි ලේසි නේද? ඇයි එහෙම බුදුරජාණන් දේශනා කරන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ සුණන්නේ මිනිස්සු මුලාවෙන් රැවටිල්ලෙන් මුලාවෙන් මායාවෙන් අයින් කරන්න. ඔව් රැවටිලි වැඩ. හොඳට හිතන්න. බුද්ධිය මිනිස්සුන්ගේ අස්පෑදීම පින්දි තින වැඩ. ඒක නිසා ඉතින් ඔය කියන්නේ. ආශ්‍රයස්වයන්ස දැන් එතකොට මේ විදර්ශනාවට ආනාපාන සති භාවනාව වඩනකොට දැන් එතකොට හැමති ඒ කියන්නේ අපි ධානයකට එන්නම ඕනේ නේද? ධානයකට ඇවිල්ලා මෙහෙම ධානයකට ආවන් පස්සේ මහත්ය සමාධිය හරිය බලවත්. ඒ බලවත් වූ සමාධියේ වර්ණ ගැන්විලි වැඩි. එළිය වැඩි. ආලෝකය වැඩි. ඒක ඇතුලේ තියෙන මහා පුදුමදී එළි ගතියක්. ඒක ඒ ගතිය ඇති වුණාම දෙවෙනි පළවෙනි එකට වඩා දෙවෙනි එක. දෙවෙනි එකට හතරවෙනි එකට යනවා කියලා කියන්නේ සේෆ් හොඳයි. සේෆ් හොඳයි කියලා කියන්නේ හිත කලබල නැහැ. පළවෙනි එකේ සතුට තියෙනවා. දෙවෙනි එකේ සතුට තියෙනවා. තුන්වෙනි එකේ සැපේ තියෙනවා. හතරවෙනි එකේ උපේක්ෂාව තියෙනවා. සැපය සතුට යම් කිසි තැනක තියෙනවාද ඒ සැපේ සතුට තියෙන තැන ටිකක් වැටෙන්න බර වැඩි. වැටෙන්න බර වැඩි කියලා කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි කෙනෙකුට නිකන් සතුටක් හොයාගෙන යන්නේ කියනකොට පාරේ යනකොට කොහෙද අහුවෙන්න පුළුවන්. නේද? ඒක නිසා සතුටක් හිතේ තියෙන හිතට වෙනත් පැත්තක තිබෙනා වූ දෙයකටත් හිත කැඩිලා යන්න පුළුවන්. අන්න ඒකයි ඒකේ තියෙන ඒක නිසා හතරවෙනි ධ්‍යානෙ ස්ටේබල් හොඳයි. උපේක්ෂා සහගතයි. සිහිය තියෙනවා මොන දේ වුණත් ගන්නෙ නැහැ. හැබැයි එතෙන්ට යනකල් ඔය එතෙන්ට යනකල් පරිස්සමෙන් ගයිඩන්ස් එකකින් යුක්තව යන්න ඕනේ. ඊට පස්සේ තමයි විපස්සනා කරන්නේ. විපස්සනා කරනකොට ගන්නවා ඔය විදර්ශනා කරනකොට ගන්නේ ඔය ධානයක තියෙන නාම ධර්ම අපි හරවන තැන අපි හිතමු ධනහිස කියලා. ධනහිස කියලා කියන්නේ මොකද්ද? ඒක තියෙන විදිය, ඒකේ වර්ණ, ඒකේ පාට ඔක්කොම ටික අහුවෙනවා. ඒකේ වේදනා හැම එකක් මේකේ තියෙන පටවි ගතිය හැම එකක්ම අහුවෙනවා. පංචුට. හරිද? ධානයේ තියෙන ප්‍රීතිය අපි මේ ඉදින්දා ජීවිතයේ අත්විඳින ප්‍රීතියද ඒකට ප්‍රවාසර වෙන ප්‍රීතියද? ප්‍රීතිය තියෙනවා මේ ආමිෂ ප්‍රීතිය, නිර්ආමිෂ ප්‍රීතිය කියලා. එකක්. අහලා තියෙනවද? ආමිෂ ප්‍රීතිය, නිර්ආමිෂ ප්‍රීතිය කියලා කියන්නේ. ආමිෂ ප්‍රීතිය කියලා කියන්නේ මේ කාම වස්තු, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අල්ලගෙන හිනහ වෙවි ඔද්දන් වෙන්න දඟල සතුටු වෙන එකක් තියෙනවා. ඔය කෑම කකක් එහෙම සතුටු වෙන එකක් තියෙන. ඒකට කියනවා ආමිෂ සම්භෝග ප්‍රීතිය කියලා. මේ කැළඹිලි වැඩි, ගැස්සිලි වැඩි. ආන්න ඒ ආමිෂ සම්භෝග, ආමිෂ ප්‍රීතිය තමයි මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ. ගොඩාක් තියෙන එක. නිර්ආමිෂ ප්‍රීතිය කියන එක ඇවිල්ලා ඒ වගේ අයින් වෙච්ච, ඒ වගේ නිදහස් වෙච්ච, ඒ වගේ තත්වයක් නැති ඉතාමත් හොඳ සාන්ත ගතියක් තමයි ඒකේ තියෙන්නේ. සාන්තිය. ඒක ශරීරේ පුරාම දැනෙනවා. ශරීරේ පුරා දැනෙනවා. ඒකනේ ඒක සැහැල්ලු ගතියක්. ඒ අර සමාධි අවස්ථාවක දැනෙනවා. ඒ කියන්නේ ඔය මේ හිත එකතෙන් වෙලා යනකොට ඔය උපචාර අවස්ථාවට හිම එනකොට දැනෙන ගතියක්. ඒක මිදින්ට ඒව ඇවිල්ලා මාක්ස් විතරයි. ඒවා නිකන් අර සමාධියේ ඒව නිකන් දැනෙනවා. ලයිට් ගතිය, පහසේ පාවන ගතිය, බර නැති ගතිය ඒව දැනෙනවා. ඒවා මේ යන්නේ නැහැ විඳින්න. ඒවා මේ විඳින්න ගියාම පස්සේ පිරිහෙනවා. මේ සමාධියේ අංග ඒ තියෙන ප්‍රීතිය මේ වාට
නිවාරේ පැහැදිලිව තේරෙනවා ඒක වෙනස් කියලා. ඔව්. ඔව් වෙනස්. ඒ කම්පියස් වෙන්නේ. නෑ. ඒ කියන්නේ මනෝමය ධර්මයි රූප ධර්මයි වෙනස්. වෙනස්. අර වෙලාව කායික සැහැල්ලු ගතිය. කයේ තිබෙන සැහැල්ලු ගතිය. ඒ ධානයේ ප්‍රීතිය. නෑ. සාමාන්‍ය. ධානයේ තියෙන ප්‍රීතිය මනෝමයයි. මනෝමය. කායට එච්චර සම්බන්ධ කයට නෑ. සම්බන්ධ නෑ. හරි. ඒ යන පාරේදී තැන් වල දැපෙන්නා වූ පුංචි නිකන් අර රුපියක් දෙන්න යනකොට මේ ප්ලේන් එකේ තම් වෙන අර මිනිස්සෙක් රුපියක් කර අන්න එව් වගේ ඒවා මේවා. ඕවා වෙන මේ ධානය එවනේ යනකොට නිකන් පොඩි ප්‍රසන්ට් එකක්. එහෙම දෙනවා රුපියක් දෙනව නේද? ඒක තැන්වල සමහරවිට දෙනවා. තැන් වල හම්බෙන ප්‍රසන්න සිදුවීම් ඒවා. එව්ව නෙවෙයි. ස්වාමීන් දානෙකට ගියපුවම ස්වාමීන් එකෙන් එළියට එන්නේ කොහොමද? ඊට පස්සේ හැම ගිහලා දැනගත්තා. එළියට එන්න දේසි. යන්න. ඒක පල්හැට එන්න පුළුවන්. ය아가න්න තමයි. ඒ ගියන් පස්සේ සාමාන්‍යයෙන් හිතක් එහෙ ගියාම පල්හැට එනවා. මෙහෙම එකක් තියෙනවා. මේ ඔය සමහර අයට මේ තියෙනවා මේ අර මම කිව්වනේ අර ස්ක්‍රීන් ගැතියක් වගේ කියන ඕකේ ගිහිල්ලා එයා මේ ලාවට නිකන් නිදිමතෙත් නැති නිින්දෙත් නැති නොනින්දෙත් නැති ඒක ඔහේ ඉඳගෙන මොකක් හරි ඒක රැඳලා ඉන්නවා. ඒ කියනවා සමහරව හිතනවා ඒක ධානයකට ගිහිල්ලා ඒ ගන්න බැරි කියලා. ඒක ගන්න පුළුවන් පොල්ලකින් හරි ගහලා ගන්න බැහැ. පොල්ලලා හරි ගන්න බැහැ. අමාරුක නෙවෙයි. යාගන්න ක්‍රමානුකූලව යන්න. හොඳට හිතලා බලන්න අපි යම්කිසි ඔෆිස් එකක ආයතනයක වැඩට යනවා. පළවෙනි ගිය දවසේ අපිට ඒ කාමර හරි අලුත් නේ. මිනිස්සු අලුත්. තන අලුත්. ඒ වගේම අහලා කියලා. එක එක්කිනා එනා වෙලා අහලා කියලා තමයි කරන්නේ. දෙවෙනි දවසේ යනවා. ඩිංගක් මොකද්ද එකක් තියෙනවා. තුන්වෙනි දවසේ යනවා. එකක් යනවා. හතරවෙනි දවසේ ගිහින් වටේ යනවා. එහා කාමරයට යනවා. ඔෆිස් එකේදී මේ කාමරේ එහා කාමරේ හැමතැනම යනකොට අර ඉන්න අය ඇසුරු කරලා දැකලා කතා බහ කරලා ගියන් සතියක් කමාරක් යනකොට ටිකක් හුරු වෙනවා. එහෙම එකක් තියෙනවනේ. හොඳට මාසයක් කමාරක් යනකොට එයාට හිතෙනවා මේ මගේ කෙනෙක්. එහෙම හිතෙනව නේද? ආන්න ඒ වගේ තමයි ඔකත්. ඔය ධානයකට ගියන් පස්සේ හොඳට හිතට හුරු වෙනවා. ඒ සමාධියේ තියෙන ආලෝකයයි මේ ධානයේ තියෙන ආලෝකයේ එක කලර් එක. සමාධියයි ධානය සමාධිය කියලා කියන හිතේ එක දැම්මටම ධාන අවස්ථාව අර්පණාවක්ම මේ ඒකේ ධාන උපචාර පටිභාග නිමිති අවස්ථාව උපචාර නිමිති අවස්ථාව අර්පණ අවස්ථාව කියලා කියන්නේ ආහාරක වෙනස්. උඩට යන්න වෙනස්. පාර එකයි තත් ආලෝකේ පාටම කියලා නෙවෙයි එළිය හොඳට බැබලිච්ච ගතියක් තියෙනවා. බැබලිච්ච ගතිය. සම්මතයේ විදිහට කරන විදිය අරින් ගත කරන කාලය වශයෙන් සාමාන්‍යයෙන් කෙනෙක් දවසකට කොයි වගේ කාලයක් ගත කරන්නේ ඕනද මේ වගේ තත්ත්වයකට යන්න එහෙම සාමාන්‍යයෙන් එක දවසකට පැයක් දෙකක් එහෙම අඩු වශයෙන් කරලා කෙනෙකුට ඔය කියන තත්ත්ව ලබා ගන්න අමාරුකම ඉතින් එහෙම නැත්නම් ඒක වෙනස් වෙනවද කියන අනුව. ඔව් මෙහෙමයි. කැපවීමෙන් කරන්න ඕනේ. අනිත් එක තමයි කියන්න හොඳ නැහැ. මම භාවනා කරනවා මේ දේ කරනවා කියලා කියන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනා කෙනෙකුට විතර සත්පුරුෂයෙකුට කියන්න පුළුවන් කමක්. ඒකෙන් නැත්තම් වැටෙනවා. ඊළඟට කියන්නේ නැතුව ටිකක් උදේට පැයක් දවල් රාත්‍රියට හැන්දෑව කාලේ පැයක් කැප වෙලා කරන්න.
අනිත් එක ඔය භාවනා රිට්‍රීට් වලට ගිහිල්ලා ඒ වගේ ආශ්‍රයෙන් කරන්න. එහෙම කරලා එහෙම තමයි ඔය ඔක පුරුදු කරන්න ඕනේ. ඒ හැබැයි එක එක්කිනා යොදන වීර්ය හැටියට තමයි යෝග දැන් එක්කෙනෙක්ම එක ට්‍රැක් එකේ හයියෙන් දුවන ඒවා තියෙනවා. සමහරව මධ්‍යම ප්‍රමාණයට දුවන ඒවා තියෙනවා එකම ට්‍රැක් එකේ. ඉතින් හයියෙන් දීපු කෙනා දිනුවා කියලා කියනවා. අනිත් එක්කෙනාත් ඒකම තමයි දුවලා තියෙන්නේ. ඉතින් ඒ වේගය හැටියට එයාට පළවෙනි දෙවෙනි තැන් තුනෙදි දැන් හම්බ වෙනවනේ. ඒ වගේ තමයි දරන වීර්ය හැටියටයි.